තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. මේකේ සම්බන්ධ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය ඒක ගැන තමයි මූලිකවම තියෙන්නේ. අපි අර මේ කොට්ටා කරපු සාකච්ඡාව මැත්තේ උඩ. ඒ සාකච්ඡාවේ සයන්ස් දැන් කුණු වෙලා යන මලමිනියයි ප්‍රිය රූපයයි සමනල එතනදි කියන්නේ ලෝකේ පැත්තෙන් දෙකයින්ම ඇත්ත ඇලෙන දෙයක් නැහැ කියන එක නිසා. සමහරවිට ලෝකයේ පැත්තෙන් කියනකොට අපි ඒක මේ කොහොමද සමහරවිට මේ ලෝකයේ පැත්තෙන් කියලා දරාගන්නේ. අන්න එතන පොඩ්ඩක් මේ සමහරවිට ඔක දැන් වෙන ඒවා තව වෙන පැතිවලට ගිහින් වල උත්තරයක් ගන්න පුළුවන් මේ. එහෙම සමහරවිට දැන් එක පාටම දැන් එහෙම වුණොත් එහෙම දැනට අර හුඟක් ආලාර කාලාම හරි උත්තර කරමු පුතේ ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන ප්‍රතිපදාව කරන්නේ සමහරවිට ඒකට වෙන නිමිත්තක් දාලා අරක වහන එක නෙවෙයි. ඔව්. වෙන නිමිත්ත වුණොත් ඇත්තක් නේ. නිමිත්තක් අපි මානසිකාර කරනවා. නමුත් ඇත්තක්. එහෙමයි. අපි හිතමු දැන් රාගය ඇති නොවෙන විදිහට ලෝකයේ ඇත්ත කියනවා කියලා කතා කරනකොටම විරාගී බව කරන්න තියෙන්නේ. එහෙමයි. දැන් ලෝකයේ ඇත්තක් වෙන්නේ රාගය ඇති නොවන විදිහට නම් ඒක විරාගී පැත්තක්. එහෙමයි. එහෙනම් විරාගී පැත්තේ ඇත්තක් වෙන්න ඕන. විරාගී පැත්තේ ඇත්තක්. ඒ කියන්නේ කාමයේ නොවන පැත්තේ ඇත්තක්. එහෙමයි. එතකොට කාමයේ නොවන පැත්තේ ඇත්තක් කියන කාරණාව ඒකත් දැන් අපි ගත්තොත් ලක්ෂණ රූපේ දැක්කත්, කැත රූපේ දැක්කත්, මලකුණ දැක්කත්, ලක්ෂණ රූපේ දැක්කත්. ඔය දෙකේම දැන් අපි මෙතන බලනකොට විරාගී පැත්තත් එක්ක. විරාගී පැත්ත එක්ක බලනකොට අපි හිතමුකෝ දැන් රාගය ඇති වෙන විදිහට අපි හිතනවා නම් ගැටීම ඇති වෙන විදිහට දැන් අපි හිතමු කෙනෙකුට මලකුණක් දැක්කම ගැටෙන්නත් පුළුවන්. එහෙමයි සර්. රාගය නෑ ගැටීම. ඒතර ගැටීම ඇති විදිහට හිතනවා. දැන් මේ හිතීම අයිති කාටද? හිතීම අයිති Tamanට. එතකොට අර පිටින් පිනිච්ච රූපය නැත්නම් අර කුණු වෙන මලකුණ නැත්නම් ලස්සන රූපය අපි ඒක රාගය ඇති වෙන විදිහට අපේ සංකල්පයක් දානවා. එහෙමයි. ගැටීම ඇති වෙන විදිහට කුණු වෙන මලකුණ දාලා අපේ සංකල්පයක් දානවා. එහෙමයි. ඒතකොට දැන් ඒ දෙකේ නැහැ ඒක. එහෙමයි. ඒ දෙකේ ඒක නැහැ. ඒක අපට අයිතිද? එහෙමයි. එතකොට මේ මානසිකාර්ය අපි කරේ ඒ දෙකට අනුව නෙමෙයි. ඒ දෙකට අනුව නෙමෙයි. මොකද ඒ දෙකේ ඒක නැහැනේ. ඒක දෙකේ නැහැ. හරි එහෙමයි. ඒ දෙකට අනුව නෙමෙයි මානසිකාර්ය කරේ. එහෙනම් ඒ දෙකට අනුව නොවන මානසිකාර්ය අයෝනිසෝ. එහෙමයි. ඒ දෙකට අනුව නොවන මානසිකාර්යයන්නේ කරේ. එහෙමයි. ඒතකොට අයෝනිසෝ. එහෙමයි. දැන් ඒක සනස ඇයි ලෝකයේ පැත්තෙන් ඇත්ත කියලා කියන්න ලෝකයේ පැත්තෙන් ඇත්ත වෙන්නේ දැන් ඒක බලනකොට විරාගී බවත් එක්ක. දැන් ලෝකේ පවතින එකනේ. එහෙමයි. අපි මලකොණ පැත්ත අතහැරලා දැන් අපි මේක ගමුකෝ. මේසේ. එතකොට මේසේ කියනකොට අපිට මේ ලෝකයේ පැත්තෙන් මේකේ තියෙනවා මේ ලී කෑලි ටිකක්. ඒ කියන්නේ ඒ ලෝකයේ එක එක පරිහායත් එක්ක. ලී ටිකක්. නැත්තම් මේක හැඩතලයක්. එතකොට මේ ලෝකයේ මේ ස්වභාවයක් නේ. එහෙමයි සර්. එතකොට මේක ලෝකයේ ඇත්ත. දැන් තවත් අපි මේක එහාට කල්පනා කරන්න ගියොත් මේ නිමිත්ත මගේනේ කියලා. එතකොට අපි ඒක ලෝකේ පැත්තක් නෙමෙයිනේ. එහෙමයි. දැන් නිමිත්ත මගේ මේ හැඩතල අපි හිතමු මෙහෙම මලකුණක් දැක්කම මේක ඇට නැත්නම් මේක කුණු වෙන දෙයක් කියනකොට ඒ ගැනීම ඒක අපි දාගන්න එකක් නේ. එතකොට අපි මේ ලෝකේ පැත්තකට එහා ගිහිල්ලා අපි තව වෙන පැත්තක් කල්පනා කරන්නේ.
හැබැයි ලෝකයේ ඇත්තටම මලකුණන්නේ. එහෙමයි. අපි හිතමු ලස්සන රූපයත් ලෝකයේ ඒ තියෙන්නේ ලස්සන කියන කාරණාව අපි අපේ සංකල්පයක් වශයෙන් අපි කාමයට එක දාගත්ත එකනේ. නමුත් ඒකෙත් ඇත්ත ගත්තාම ඇට ටික. මොන බලන්නකෝ පටික්කුල මනසිකාරයේ ඒක කියන්නේම මම ඕක පටික්කුලත් එක්කම ගැලපෙන්නේ. ධාතුත් එක්කනේ පටික්කුල. ඒකෙදි කියන්නේ අත්තිමස්මින් කායේ. මේ කයේ තියෙනවා. ඔව්. එතන කයේ ඇත්ත. අත්තිමස්මින් කායේ කේසාලෝම නකාදන්ත. දැන් රූපේ ලස්සන වුණාට මේක ඇත්ත මොකද්ද? කේස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු කියන එක. දැන් ඒක ලස්සනයි ඒක කැතයි. ඒක කාටදයිද? ඒක අපටයිද? ලස්සනයි කැතයි කියන එක අපටයිද? හැබැයි මේකේ තියෙන ලෝකයේ තියෙන ස්වභාවය අත්තිමස්මින් කායේ කේසාලෝම නකාදන්ත සතෝ කියලා මේක තමයි ලෝකයේ ඇත්ත. එතනදී දැන් ඒක ලෝකයේ පැත්තෙන් දෙකම අසුබේ කියලා කියන එකේදී සානස එතන ඇත්තටම සත්‍යයක් දැකලා නෙමෙයි සානස. අපි දැන් සත්‍ය දෙකක් බලන්න ඕනේ. ලෝක සත්‍ය ලෝකෝත්තර සත්‍ය. ඔව් මේ කතා කරන්නේ ලෝකේ. නැතුව ඒ කියන්නේ මේක සානස අර ලබුරු ගෝලේ අද කරන්නේ ලතරිය වගේ එකක්ද එන්නේ. මේමයි. ඒකත් අපි බලන්නේ අපි මේ පැත්තෙන් බලන්නේ. ලෝකෝත්තර පැත්තෙන්නේ බලන්නේ. ඒකත් අතහරින්න ඕනේ. ඒකත් අතහරින්න. ඔව්. එහෙම නැතුව මේකත් ඇත්ත. ඕකේ. මේකත් ඇත්ත. දැන් අපි අර පැත්තේ ඉඳලායි මනින්නේ මේක මෙහිමයි කියන්නේ. දැන් ඒක වෙනම එකක් නේ. මේක බොරුවක් වෙනවනේ. ඔව්. මේක ලෝකේ සත්‍යය. මේක ඇත්ත. ලෝකේ සත්‍යය. එතකොට මේක බොරුවක් නෙමෙයි. දැන් ඒ සත්‍යයටත් තමයි සායන අර මේ පටික්කුලය තියෙන්නේ ඒකත් එක්ක. ඔව්. එතකොට ඒකේ ඇත්ත ඒක. ඒ කියන්නේ එතන තියෙන ඇත්ත. එතන නැහැ රාගය තියෙන එක. එහෙමයි. රාගي සංකල්ප මේවසේ. අපි දාන්නේ රාගය කියලා. එහෙමයි. අපි දාන්නේ ගැටීම කියලා. එහෙමයි. අපටයි. එතකොට අපි මානසිකාරය ඒකට අනුව නෙමෙයි. ඒකට අනුව නම් මානසිකාරය රාගයෙන් දෙන්නේ. ඔව්. ඒකට අනුව නම් මානසිකාරය දෙය දෙන්නේ විදිහයි. එහෙනම් මේ මානසිකාරය අයෝනිසෝ. අර ලෝකේ පැත්තේ. ඒක මේ ලෝකේ පැත්තේ. ඒ කියන්නේ පුංචිම හෝ අරකින් පිට මානසිකාරයක් වෙන්න බෑ. මෙතන ප්‍රධාන වෙන්නේ මම උදේත් කතා කරලා එක මානසිකාරය නෙමෙයි ප්‍රධාන වෙන්නේ. යෝනිසෝයිනසු කියන එක. යෝනිසෝ වෙන්නේ ඒක එකමයි. ඒකෙන් වෙන්ව මොනවා හෝ දෙයක් මානසිකාරයට ආවනම් එකෙන් වෙන්ව මොනවා හරි දෙයක් මානසිකාරයට ආවනම් ඒකට ආйти නැති. දැන් අපි හිතමු කුණු වෙන මලකුලත් එක්ක ගන්නකොට ගැටෙන්න ඕන කියන එක ඒකට ආйти නැහැ. ගැටීම කියන එක. රාගය ඇති වෙන්න ඕන කියන එක ඒකට ආйти නැහැ. ඒකට ආйти නැති දෙක. එතකොට මේ හිතන ක්‍රම ඒකට ආйти නැති එක. එතකොට ඒකට ආйти නැති විදිහට හිතීම තමයි ආයනිසු වෙන්නේ. ඒක සානත එතන ඒ කතා කරන එකේ තාම තියෙන ලෝකේ පැත්තේ නේ. හැබැයි යෝනිසෝ මනසිකාරය කියන වචනේ අර්ථය. ඒක ලෝකෙින් අපිට ගන්න වෙන්නේ. එහෙනම් බුදුරණවහන්සේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ දුන්නේ ලෝකෙන්නේ. එහෙමයි. ඒතකොට යෝනිසෝ මනසිකාරය කියන වචනේ අර්ථය ගන්නවනේ ලෝකෙ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන වචනේ අර්ථය. ඒ කියන්නේ කිසිම විදිහකින් ඒ පිට නැත්නම් රාගය ඒ කියන්නේ මලකුණ හෝ ලස්සන කාන්තා රූපය හෝ ඒකෙන් වෙන්ව කිසිම විදිහකින් කල්පනාවක් එනවනම් ඒක අයෝනිසෝ. ඒ කියන්නේ ඒකට අදාළව නෙමෙයි කල්පනාව. ඒකට අදාළවම කල්පනාව වුණා ඒක යෝනිසෝ වෙනවා. එතන ටිකක් අපේ දෙයක් තිබ්බා. අන්න ඒක තමයි යෝනිසෝ කියන එකේ නිවැරදි මාර්ගය. එතන අපි හිතමු දැන් මේ බුදුරණවහන්සේ දෙන්න අනුසහය වුණේ ඒකනේ ධර්මයේ මේ. දැන් ඔය පෙන්නන්නේ ඔය දුන්න දේක වැදගත් වෙන්නේ. දැන් අපිට හිතන්නකෝ කාමයේ කියන කාරණාවට හේතු වෙන්නේ රූප ශබ්ද ගන්ධ පහස කියන එකත් එක්කනේ. ඒකත් ඒ නිමිතිත් එක්කනේ මානසිකව තියෙන්නේ. එහෙමයි. මේව නැති වුණා. රාගය කියන කාරණාවට ඉඩක් නැහැ. එහෙමයි. මේ කාරණා ඉන්නේ නැත්නම් රාගෙ ඉඩක් නැහැ. එහෙමයි. එතකොට එහෙනම් ඒ රාගය කියන කාරණා ඇතිලා තියෙන්නේ මේ කරුණු එක්කනේ. එහෙමයි. එහෙනම් මේකමනේ පාදක වෙලා තියෙන්නේ. එහෙමයි. මේක අනුව මානසිකාර කිරීම කියන එක. මේක අනුව කියන්නේ මේක පාදක වුණා මේක අනුව මානසිකාර නොකිරීමක් තමයි අපි වෙන විදිහකට මානසිකාර කිරීම තමයි අයෝනිසෝ. ඒක අනුව මානසිකාරයේ තියෙනවා නම් ඒක යෝනිසෝ. එතකොට ඒ දෙන පිටින් දෙන දේ තමයි බුදුරණවහන්සේගේ ධර්මය.
හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල ඇත්තවල ගොඩාක් තියෙනවා. දැන් අපිට තේරෙන ඇත්තවල තියෙන ගොඩාක්. හැබැයි බොරු නෑ. ඒව ඇත්ත. හැබැයි ඊතර වෙන්න ඕනේ තියෙන බුදුරණවහන්සේ මේ චින්තනය දුන්නේ. දැන් එතන යෝනිස මනසිකාරය කියන්නේ ඊතර වෙන්න ඕන විදියට දුන්නේ එක. හම්බෙන්නේ නැත්තක් නෙමෙයි ඊතර වෙන්න ඕන නැත්ත. එතකොට අපට මේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඒක ඇහෙනකොට ඒකේ තවත් අපට දේවල් හම්බ වෙනවා නම් ඇත්තක් පවතින විදිහට. ඇත්තක් හම්බ වෙනවා. හැබැයි පවතින විදිහට. ඒ ධර්මයෙන්මයි හම්බෙන්නේ. එතකොට එතන අර ඊතර වෙන මාර්ගයේ යෝනිසු මනසිකාර උපදින්නේ නැහැ. හැබැයි ඇත්ත ඒක. ඒ කියන්නේ ලෝකෙට සත්‍යයක්. ලෝකෙට සත්‍යයක්. දැන් උදාහරණයකට දාතිබංග සූත්‍රය මොන අජ්ජත් පටේ බහිද්දා පටේ. බහිද්දා පට විග්‍රහ කරන්නේ නැහැ. හැබැයි බහිද්දා පට වියත්ත. එතකොට ඒ සත්‍ය අපට හම්බ වෙනවා. ඉතින් අපිට ඒක වැඩක් නෑ හම්බ වෙනවා. මොකද මෙතන පෙන්වන්නේ ඒ ඇත්තක් නෙමෙයි. මෙතන පෙන්වන්නේ බුදුරණවහන්සේට විතරක් ආවෙනික වූ ඊතර වෙන්න ඕන කාරණාවක්. අරව ඇත්ත වුණා කියලා ඒක අපට අදාළ නැහැ. ඒ සියල්ලම අදාළ ලෝකයට. එතකොටම යෝනිසමනසිකාර උපදින්නේ නැහැ. ඇයි අර බුදුරණවහන්සේ අවශ්‍ය විදිහට ගැලපුවා මේ ඊතර වෙන්න ඕන විදිහ දෙන්න ඕන චින්තනය. ඒකට පොඩ්ඩක් හරි වෙනස් වූ වෙන ඇත්තක් ආවොත් එතනින් එහා යෝනිසමනසිකාරය ඊතර වෙන මාර්ගෙට උපදින්නේ. මොකද අරක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද ඒක බුදුරණවහන්සේට විතරක් ආවෙනික වෙන්නේ ඒකනේ. එහෙමයි. නැත්තම් ඇත්තටම ගත්තොත් එහෙම අපිට ඕන කෙනෙක් කතා කරන්න පුළුවන් නේ. දැන් පටවි කියනකොට අජ්ජත් බජ්ජත් පහිද්දා කියනකොට අජ්ජත් එකක් තියෙනවා බහිද්දා තියෙනවා. බහිද්දා කියන එකත් ඒ විදිහටම ගතියක් කියන කාරණා කතා කරන්න පුළුවන්. දැන් අපි මේ දෙක එක්ක අපට ලෝකේ ඇත්තක් හම්බෙනවා. ලෝකේ ඉන්නවා. ඒ ඇත්ත තුල තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. ඒතර වෙන්නේ නැහැ. අන්තිමට අතන තියෙන උපේක්ෂාවනේ. උපේක්ෂාව. මම ඒකට උදාහරණයක් මේ විදිහට. ඉතින් මම මේක තරංග ගත්තා. අපි හිතමු මේ ගානක් තියෙනවා කියලා හදන්න. අනුකලණී ගාන. දැන් ඉතින් ගාන හදන්න පටන් අරන් යනකොට අපිට දැන් ඔන්න අපි ඒක ගොඩාක් ගැඹුරුයි ගාන. හදන්න අමාරුයි. ගොඩක් අමාරුයි. අපිට ඉන්න වෙනම මේ ගුරුවරයෙක් කියන අපිට අමාරු නිසා ගුරුවරයෙක් කියන මේක හරියටම ඕන විදිහට කියලා දෙන්න. මේක හදන්න ඕන විදිය කියලා දෙන්න. දැන් අපිට ඔබයි අපි දන්නවා ලියන්න ඕන විදිය. දැන් ඔන්න අපි මේක ලියාගෙන යනවා. ඔන්න ලඝු වලින් ත්‍රිකෝණමිතියෙන් ලියාගෙන පුදුම විදියට ගාන ලියනවා. ඒ කියන්නේ ගාන දැන් හොඳට ලියගෙන යනවා. අවසාන උත්තරේ ඉන්නේ. ආයෙත් අපි පටන් අරගෙන කරගෙන යනවා ගාන ලියාගෙන යනවා. ත්‍රිකෝණමිතිය න්‍යායයෙන් ලඝු ගණන් වලින් මොනවා හංගන හැම එකකින්ම ලියාගෙන යනවා. හොඳට ගාන ලියනවා. අවසාන උත්තරේ ඉන්නේ නැහැ. ඒක ලියුණාට වැඩක් නැහැ. ඒක නෙමෙයි ගාන හතර ක්‍රමය. ඒක කොච්චර ගාන නිරවුල් වීගෙන ලිහිගෙන ආවට වැඩක් නැහැ. උත්තරේ ඉන්නේ නැහැනේ. ගාන හදන ක්‍රමයක නෙමෙයි. ඒක දන්නේ අර ගුරුවරයා. එයා ඔන්න මේක ගාන බලන්න ඕන ක්‍රමේ වෙනම වූ ක්‍රමයක් තියෙනවා. අර ක්‍රමයට ලියන එකත් ඇත්ත. උත්තරේ ඉන්නේ නැහැ. හැබැයි ගාන යම් කිසි මට්ටමකට හැදෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම. විභාගයට ප්‍රශ්න පත්‍රය ලියනකොට යම් කිසි කෙනෙකුට හරිම ක්‍රමේ පොඩි දුරක් ඇවිදilla වැරදුනත් අර ටික ලකුණු දෙනවනේ. උත්තරය ආවෙ නැහැ ලකුණු දෙනවා. හැබැයි අපිට ලියන ක්‍රමයකට සම්පූර්ණයෙන් අවසන් දක්වා එනවා. ගාන වැරදි. හැබැයි මේ ටික ලකුණු නැහැ. ඇයි මේ ටික ලකුණු නැත්තේ? ඒ ක්‍රමයට පොඩ්ඩක්වත් අදාළ නැහැ. මේක ලියන්න ඕන ක්‍රමයට පොඩ්ඩක්වත් අදාළ නැහැ. හැබැයි අවසාන වෙනකම්ම ලස්සන ලියගෙන ආවා. මුල ටික හරි පොඩි ටිකක් හරි අර ක්‍රමයේ අදාළ ටික ලියුණා නම් මේ ටික ඔක්කොම වැරදුනා අර ටික ලකුණු දෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරණවහන්සේ දුන්න ක්‍රමයේ තුල පුංචි ටික හරියට වුණා නම් එතනින් එහා යන්න පුළුවන් කවදාද? හැබැයි කොච්චර දිගට ආවත් ලියාගෙන ඇත්තක් හැටියට අවසානයේදී ඉන්නේ ඒතරණ මාර්ගෙ නෙමෙයි. ඒතරණ කාරණා හම්බෙන්නේ. අන්න ඒකයි ඒකේ තියෙන කාරණාවම වැදගත් වෙන්නේ. පොඩි හරි වෙනසක් වුණොත් එහෙම දැන් අපිට ඇත්තටම හිතනකොට ගැළපෙන නිසානේ අපි සතුටක් කියලා ලබන්නේ. ඒක බොරුවක් නෙමෙයි ඇත්තක් නෙමෙයි. දැන් අපිට ඇත්තටම මම අර බෝලු බං ඉන්නේ කියලා හිතන්න එපා කියලා හිවි. අපි ඔක හිතන්නේ කාමයන් එක්කනේ. ඒක අපිට එන්නේ කාමයන් එක්ක විතරයි. අපිට රූප රූපෙක කියන්නේ නැහැනේ. ඒකට දාන්න බෑ. එතකොට අපි එහෙනම් ලෝකයේ කියන වචනේ දාන එක වැරදි මේ කාමයට විතරයි ඒක දාන්න තියෙන්නේ. තමයි කියලා සායනද එතනින් අදහස් කරේ දැන් හුඟක් වෙලාවට දැන් තියෙන පුරුද්දක් විදිහට තියෙන්නේ අර මොනක් කෙනකොට ඒකෙන් අයින් වෙන්න
කරන එකේදී තියෙන ඕවගේ එකක්. ඒ වගේ. ඒකට තියෙන්නේ තනිකරම කාමයේ කියන එකටනේ සාන. එතනින් එහාට එයා රූපෙට යනවද අරූපෙට යනවද කියන එකක් දන්නවත් නැහැ. මම අර එතන අදහස් කරේ සාන ඒක මට පැහැදිලි කරගන්න. එතන වෙන්නේ අපි ලෝක මට්ටමේදී කාම කියන එකේදී ඕක භාවිතා කරා. නමුත් ඕක නෙමෙයි ක්‍රමය. ඒක නෙමෙයි ක්‍රමය. කාමයටත් අර ක්‍රමෙම යෝනේ. අන්න ඒක තමයි. අය පැත්තෙන්ම එන්න ඕනේ. ඒ පැත්තෙන්ම එන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මෙතන පටන් ගැනීමම හරි පැත්තටම හරවගෙන තමයි යන්න ඕනේ. ඒ විදිහටම එන්න ඕනේ. ඒ කියන්නේ බුදුරණාහි වෙන්නන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න ඉස්සෙල්ලා. මේක කාමරාගය දුරු කරන්න කියන්නේ. දැන් ලෝකයට තියෙන ස්වභාවය කාමරාගෙත් එක්ක යනවා වශයෙන් ඊළඟට රූප රූපත් එක්ක යනවා. බුදුරණාහි ඉස්සෙල්ලා අපෙන් සක්කාය දිට්ඨිය. මොකද ඊතර තමයි ප්‍රධානම තැන. එතකොට ඇත්තටම බලන්න මෙහෙම වුණොත් එහෙම මේ කුංචි හරි දැන් මම අර නිතරම උදාහරණ කියන්නේ සමන් මරන්න එපා නිදහස් කරන කාරණාවේ ක්‍රමාවෙන් වෙනස. ඒකට එහෙම වෙනසක් වෙනවා නම් මේ වගේ ලෝකෝත්තර චින්තනයක් වෙනස් වෙන එක. අරක මේ පස්සේ පණිඩයක් වෙන්න පුළුවන් මරන්න එපා මේ කිව්වද කියලා. මේ ඇතුලේ හිතන්න ඕන විදිහකට වෙනස් කරන්න. ඒක පුරුදු කරන් පස්සේ ආය අනිත් පැත්තට ගන්නවා කියන්නේ ලේසි නෑ. ඒකයි සම්පූර්ණයෙන්ම ඒක ඒ විදිහටම අවශ්‍යයි. ඒක නේ දැන් බලන්න උත්සාහද දැන් සායනද දැන් එතකොට ඊළඟට සායනද මේ දැන් ඔය අපි ඇත්තටම දැන් ලෝකෙ මට්ටමේ කතා කරන සායනද දැන් ඊතරම් පැත්තට ගියොත් යන එකේදී සායනද මේකේ යථාභූතය දකින්න නම් සායනද අනිවාර්යයෙන්ම සංස්කාරයේ හරහාම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. මෙහෙම ඒකත් දැන් ඒක ධර්ම ස්වභාවයකට බුදුන් විග්‍රහ කරන්නේ. අපි තුමු කෙනෙක් සංඥාව වැඩුවා කියලා. සංඥාවෙන් හම්බුණා කියන්නේ. සංඥාව ඔස්සේන්නේ. තව කෙනෙක් වේදනාව ඔස්සේන්නේ කියනවා. දැන් මම මෙයාට අද කියලා දැන් අපි අපිට කෙස් කියලා මතක් වෙන්නේ සදයි කියලාද? සංඥාවද? සංඥාව. අපි කියන කෙස්වත් සදයි කියන්නේ. අපි ඒකේ සංඥා අපේ පැත්තෙන් අපි ඉන්නේ නෑ හරි ඒ කියන්නේ ඒකවල කෙස්වල සදයි කියලා අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ නැතුව. ප්‍රත්‍යක්ෂ නැතුව. ඒ කියන්නේ සද දැන් මේක ඔන්න දැන් අපි හිතමු මේ ඇඟිල්ල. මේක ඇඟිල්ල කියන්නේ සංඥාවක් නෙන්නේ. ඇල්ලුවාම එතකොට අපිට ඇඟිල්ලක් අදාළව තදයි. තද ස්වභාවය. දැන් ආතිබංග සූත්‍රය විග්‍රහ කරන්නේ තද ගතිය විග්‍රහ කරලා තද ගතිය ප්‍රකට කරන්න කිව්ව නිසා කෙස් ගැන කිව්වේ නෑ සදයි කියලා. එහෙමයි. එතකොට කෙස් කියන්නේ සංඥාවක් කියන්නේ. එහෙමයි. ආයි සංකාරව දාලත් නෑ. එයාට තියෙන සංඥාව. එහෙමයි. සංකාර කියලා එයාට දාගන්න වෙන්නේ ආයෙ වෙන එකකින්. එහෙමයි. වෙන එකකින් එයාට මේක සකස් වීමක් කියලා දාගන්න වෙනවා. එහෙමයි. හැබැයි එයාට තියෙන ප්‍රත්‍යක්ෂ තියෙන සංඥාව. සංඥාව. එතකොට සංඥාව එයාට වෙන්න තියෙන්නේ. ඔව් ඒ කියන්නේ එතකොට ඒ සංඥාස සංඥාවේ වරදනේ. හරි. සංඥාවේ වරද ඒක ඇත්ත. හැබැයි සංඥාවේ වරද කියලා අපි දාගන්නේ තියෙන සංඥාවක් කියලා. එතකොට ඒකට සිද්ධාන්තයක් තියෙනවනේ වැරදි කියලා. සිද්ධාන්තය හරිනේ. සිද්ධාන්තය හරි. ඊතර වීම නෙමෙයි වෙන්නේ හරි සිද්ධාන්තයක් කියලා. සංඥාව වචනයක් කියන්නේ. සංඥාව වැරදි. අනික සංඥා දැන් එතනින් ඒ අපිට දැන් සංඥාව ස්වභාවික විදියට ගන්න තැන කොහොමද කියන්නේ? ඔව් දැන් අපිට සංඥා වැරදි කියලා. සංඥා වැරදි හම්බුණා. සංඥා වැරදි හම්බුනේ මිරිගුව කියන එකත් එක්කනේ. එහෙමයි. මිරිගුව ස්වභාවයෙන් සංඥා වැරදි. එතකොට අපට හම්බුණා සංඥා වැරදි සංඥා සකස් වීමක් කියලා. සකස් වීම හරිද එතකොට? ඒකත් වැරදි. හරි. එතකොට ඒක වැරදි කියලා හම්බ වෙන්නට සංඥා වැරදි කියලා හම්බෙද්දි ඇයි බැරි ඒක සංඥා වැරදි කියලා හම්බ වෙනකොට මෙතර වෙන්න බැරි? පුළුවන්. සංඥා වැරදි කියන මෙතර වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට සංඛාර වැරදි කියලා බලන්න දෙන්නේ නැහැ. නෑ. මං කිව්වේ සංඛාරය කියන එක නෙමෙයි. එතන වැරදි. සකස් වීමක්. ඒ කියන්නේ දැන් අපි නිත්‍ය කියන එකෙන් අයින් වෙන්නේ මට තාම ඒක කොහොමද වෙන්නේ කියලා නැත්තම් තමයි මේ සංඥාව නැත්තම් නිත්‍ය වෙනවා වගේ එකක් වෙන්නේ. හරි. සංඥාව කියන්නේ දැන් ඇත්තම සංඛාරය විග්‍රහ කරන්නේ සංඥා සංයත්තයි සංකතං අபிසංකරවන්ති. එහෙමයි. එතකොට දැන් මෙතන අපි හැම වෙලෙම බලන්නේ ප්‍රත්‍යක්ෂ එක පමණයි. එහෙමයි.
දැන් අපි හිතමුකෝ අපිට එහෙම වුණත් එහෙම අර කිංසුකෝපම සූත්‍රය ගත්තාම අර සාහනාන්සලා ඔක්කොම කියන්න තිබ්බන එකක්. එහෙමයි. ඒක මොනවාද එක පැතිවලින් යන්නේ. එක පැතිවල. මොකද ප්‍රත්‍යක්ෂය. එහෙමයි. අරවත් තියෙනා වූ සත්‍ය සිද්ධාන්තයක් නෙමෙයි. එහෙමයි. සංස්කාරය කියන්නේ තියෙනා වූ සත්‍ය සිද්ධාන්තයක් නෙමෙයි. විඥානය කියන්නේ තියෙනා වූ සත්‍ය සිද්ධාන්තයක් නෙමෙයි. මෙතන හරි කෝණිය ආවට පස්සේ අර වෙනම තව සිද්ධාන්තයක් කියන කාරණා ඉස්මතු වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ඒතරයි වෙන්නේ. එහෙමයි. මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. සානසේ අතරම මට එතන තියෙන මේ වටහා ගන්න බැරි ඒ කියන්නේ නාම මේ අදහස කියන්නේ නැත්තේ ඒක අපි දැන් නැත්තම් සමහරවිට අපිට පුරුදු දැන් සමහරවිට තියෙන කාර්යය අපි තාය නිකන් සංකල්පකින් මේක කියනවා සංස්කාරයකට ගෙනල්ලි වල හදා ගන්න හදනවනේ. එහෙම දැන් සමහරවිට අපි ධාතු විමන්ගේ සමහරවිට අපි ආයතන කතා කරන්නේ නැත්නම් සකස් කරනවා කියන ඒක නිකන් බලෙන් ගෙන හින්දා ගන්න එකක් වගේ නිකන් එකක් වෙනවා නේද? ඒතකොට එහෙම නැතිව දැන් එහෙමනම් සමහරවිට අපිට අර අපේ ඒ වෙලාවේ තියෙන ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂය හැම ඒ ප්‍රායෝගිකත්වයට එක්ලන සමහරවිට එතකොට එතන වෙන එකට යන්න ඕනේ සමහරවිට. මේවයි. තව එකක් තියෙනවා. දැන් මේ ඔක්කොම අපට ඇහෙනේවනේ ධර්මයේ. එහෙමයි සර්. පිටනේ. පිට. අපි તો යෝනිසමනසිකාරයෙන්. එහෙමයි සර්. අපි ඉන්නේ යෝනිසම. ප්‍රත්‍යක්ෂේ කාටදයි? ප්‍රඥාව. එහෙමයි සර්. ඒ කියන්නේ දැන් ප්‍රායෝගිකත්වයයි ප්‍රඥාවට. එහෙමයි. දැන් සිදුවෙන ක්‍රියාව මොකද්ද කියන එකයි ප්‍රඥාව. අපටයි නෑ. ඒතර අපටයි එකම එක දෙයයි තියෙන්නේ යෝනිසමනසිකාරය. එතකොට අපි හිතමු යෝනිසමන ධාතු විභංග සූත්‍රයේ තියෙන කාරණා. එතකොට අපිට ධාතු ගැන තියෙනවා. එතන නැහැ සංඛාර විග්‍රහය. එතන නැහැ. දැන් අපි ඒක විතරයි අහන්නේ කියමු. අපට සංඛාර විග්‍රහය කියන්නේ කොහෙන්ද? ඇතුලේ අපේ පැත්තේ. අපේ පැත්තේ. ඒතකොට යෝනිසු වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒකම එතනින්ම එලි. එතනින්ම එලි. ඇයි එතන නැහැ සංඛාර විග්‍රහය? එහෙමයි සර්. ඊළඟට අපි සංඥාව ගැන තියෙන විග්‍රහයක් අහනවා. ඒකත් නැහැ. එතන අපි සංඛාර විග්‍රහයක් එතන එනවා නම් එතන නැහැ නේද? එතකොට ඒකත් එතනින් නෙමෙයි යන්නේ. ඒකත් අයෝනිසු. ධාතු වලින්ම යනවා. හැබැයි අපිට මෙහෙමයි ගැළපෙනවා. ඇත්තයි. බොරු නෙමෙයි. ඊතර වෙන්නේ නැහැ. ඊතර වෙන්නේ. ඒ කියන්නේ සානස මෙතන මේකේ තියෙන්නේම උපාදින්න කියන එකෙන්මයි. එතනින්ම. එහෙමනම් සානස අර ආශ්‍රව කතන්දරියම තමයි. ආශ්‍රව කතන්දරියම තමයි. ඒක තමයි මේ පර්යාය දිරු ගන්න සානස ඒ කියන්නේ අපි මේ පටල ගන්න එකේ වරද හොයා ගන්නත් ඕනේ සානස. ඒකට තියෙන්නේ උපාදින්න කියන එක අර ආශ්‍රවත් එක්කලා තියෙන අර හැඟි ඒ අරිෂ්ඨ නැති වුණත් ඒ හැඟීම තියෙනවා. ඒක තියෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් අතීතයේ ඇත්තටම ගත්තොත් අපි මේ දේශනා ඔක්කොම අධ්‍යයනය කරද්දී මුල්ම ආයෙත් කිව්වොත් නම් එයාලා මෙලෝදියක් දන්නේ නැතුවනේ. කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. දැනුම කිසි දෙයක් නැහැ. කෙලින්ම කියනවා දිට්ඨ භවිෂ්‍යති. දැන් එයාට දාරුචීලයට දිට්ඨ මතම් භවිෂ්‍යති කියන්නේ ආදිත්‍යය කියන්නේ ඇහැ රූපය විඤ්ඤාණ එකතු වීමෙන් හටගත දෙයක් නෙන්නේ. එයාට යෝනිසමනසිකාරය විතරයි. උපදේශ පරිබ්‍රාජක නේ ඒ ධම්ම හේතුපබව. මොකද්ද මේ කියන්නේ? ඒ ධම්මා කියනකොට ඒකට හේතුව අවිද්‍යාව එන්නේ නැහැ සංකාර එන්නේ නැහැ. එයාට ඒක විතරයි. එතනින්ම යෝනිසමනසිකාරය. ඊට මම සෝතාපන්න වෙච්ච කට්ටිය ඇවිදලා බුදුරණවහන්සේට කියනවා ස්වාමීනි අපර නිවන් දකින්න මාර්ගයක් කියලා දෙන්න කියලා. ඉතින් දන්නවනේ යාලා අය මොකද කියලා දෙන්නේ? එයාලා දන්නවනේ ඔක්කොම කියලා දෙන්නේ. වෙනම කයන්නක් එතෙන් විතරක් සීමා කරලා දෙනවා. අන්න ඒකේන ඒක විතරයි යන්නේ අර මොකක් ගන්නේ. දැන් මම කොල්තාපන්න වෙලා දැන් මම මෙහෙම දැක්ක ඒව දාන්නේ යාට. අර ටික විතරයි යාට. එතනින් එයා නිවන් දකින්නේ. ඒ කාරණාවත්. ඒතර පොඩි හෝ වෙනස් කාරණාවක් එතන යෙදිලා නැහැ. තව වෙනස් වූ කාරණාවක් අපිට යෙදෙන්නේ ඒක නිත්‍ය නිසා නෙමෙයි. නිත්‍ය කියන්නේ ඒක ඇත්ත. නිත්‍ය කියන්නේ ඇත්ත. සත්‍යයි කියන කාරණාව ඇත්තයි කියන තියෙන කාරණාවක්. ඒක ඇත්ත. එතකොට අපිට ඒක වෙනම එනවා. මෙතන නැති එකක් වෙනම එනවා. ඒ කාරණා නැති එකක් වෙනම එනවා. ඒක අපි නොදැනුවත් වුණත් ඒක නිත්‍ය කරගත්තින් නෝනා නිත්‍ය ඇත්ත ඉතින් ඕනේ. අනිත්‍ය නම් ගෙන්නේ මොකටද? දැන් සංකාර විඤ්ඤාණ අවිජ්ජාපද සංකාරා කියන එක අනිත්‍ය නම් ඒ පරියායෙම ඉතින් අනිත්‍ය නම් ආයේ මෙතන එතන යමක් මොනවා හරි අවශේෂයක් තියෙන නිසානේ ඇත්ත වූ දෙයක් තියෙන නිසානේ මෙතන ගෙනලා සල්ලු කරලා ඒකෙන් ගලපන්න හදන්නේ. ඒකෙන් ගලපන්න හදන්නේ. මේක මෙතනින්ම යන්න ඕනේ. මෙතනින්ම යන්න ඕනේ. අර වෙන එකකට කියලා එක එතනින් යන්නට ඕනේ. තව එකකින් ඒක එතනින් යන්නට ඕනේ.
හැබැයි උපාදින්න කියන වචනේ තේරුම් ගන්න උපාදින්න කියන එකට අර්ථය තේරුම් ගන්න ඒකට අදාළ වෙන එකක් හොයන්න. හැබැයි උපාදින්න කියන එක. අය වෙන එකක් නෙවෙයි. නෑ ඒක තමයි සම්මත. දැන් මම බැලුවේ දැන් එහෙමනම් ඒක කොහොමද පටිච්චසමුප්පාදයේ පැත්තට ඒ කියන්නේ සම්මත දැන් ඒතරන මගේදී පටිච්චසමුප්පාදයට එන්න ඕනේ කොහෙන්ද දැන් කියන්නේ. දැන් ඒක බැලුවේ. ඒතර උපාදින කියන එකත් එක එනවා. ඒක එනවා. අසන්නද මේකත් වැරදි කියලා කියනද? අර මධ්‍යකරත්ත සූත්‍ර වල කියන්නේ සායන පච්චුප්පන්නේ දැන් උපාදින්න කියන එක ඒකට පොටක් ගන්න එකට කිට්ටි යන එකක් තියෙනවා නිකන් ඒ කියන්නේ දැන් පච්චුප්පන්නේ කියන එකේදී කියන්නේ අතීතයට යන්න එපා කියලා වගේ එකක් නිසානේ එතන යන්න එපා නෙමෙයි යන්න එපා කියන්නේ අතීතයන් නාන්නවා ගම අතීතයන් යන්නේ නැහැ කියන්නේ ඒකට යන්නේ නැහැ කිව්ව ගම මෙතනමයි ඔව් එපා කියන්නේ අතීතයන් යන්නේ නැහැ අනාගතේ පතන්නේ නැහැ. ඒකෝට මෙතන පෙන්වන්නේ දැක්කිනවා කියන එක. එතනම. දකින්න කියනවා වෙන්නේ. ප්‍රතිපන්න යෝ ධම්ම කත විපස්සති. අරකට යන්න එපා කියන එක නෙමෙයි. නෑ නෑ එපා කියන්නේ. යන්නේ යන්න එපා කියනවා නම් පච්චුපන්න දකින්නවා කියන්න බෑ. ඔව්. මොකද යන්න එපා කියන්නේ කෙනෙකුට. යන හින්දා යන්න එපා කියන්නේ කෙනෙකුට කියන්නේ. ඉතින් දකින්න බෑ නේද යෝනිසමනසිකාරයක් කරන්න. ඒක ප්‍රශ්නයක් තියෙනවා නේද? දකින්නවා කියන්න බෑ ඒකට. සාමාන්‍යයෙන් විපස්සති කියන්නේ යෝනිසමනසිකාරය නෑ දකින්නවා. විපස්සති විශේෂයෙන් දකින්න. කියන්නේ ඒක ඇත්තට අපි කරන එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් දැක්නමයි. එතන තව කියන්නේ විපස්සති සතත විපස්සති අසංහීරං අසංකුප්ප සංවිද්දමන බ්‍රෝහි. අසංහීර කියන්නේ ඇදලා යන්නේ. ඇදලා යන්නේ. හෙලවීමන්නේ. අන්න යාට කියන නුවණ තිබුණු කියලා කියනවා. සංවිද්දමන බ්‍රෝහි. එතකොට එතන කියන්නේම සේකේ සෝතපන්න කෙනෙක් හෝ නැත්නම් මේ මාර්ග ඉතින් ගිහා කෙනෙක් හෝ එවැනි කෙනෙක් ගැනම කතා කරන්නේ. අනේක විස්තරේම තියෙනවනේ. සක්කායදින දුරුවීම ගැන දුරු වෙච්ච කෙනා ගැන මේ දැක්මනේ කතා කරන්නේ. දුරු උදකලානේ. ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍ය කර කර ඉන්නවා කියන ඇඟීමත් එක්කනේ. දැන් මම තව එකක්. දැන් අපිට ඕක ඇහෙනකොට වදන සූත්‍රේ හරි මට කරන්න එකක් මෙතන තියෙන්න ඕනේ. දැන් අපි මේකේ තියෙන එකට බලනවට වඩා මෙතන අපිට කරන්න එකක් තියෙනවා. බලන්න මෙතන තියෙන කෝණ දෙකක්. මේ තියෙන එක බලන එක නෙමෙයි මෙතන අපිට කරන්න එකක් තියෙනවා. එතකොට අපි මේකේ තියෙන එක විමසන්නට වඩා අපිට යනවා මේක අපේ පැත්තත් එක්ක අපිට කරන්න පුළුවන් කොහොමද? මෙන්න මේ පැත්තට හපව වෙනවා. එතන තියෙන එක බලනකොට තියෙන විදිහෙන් බලන් ගියා අපට ඕන නැති විපස්සනා ගන්න ඕනෙත් නෑ අපට. අතීතයට යන්න තින්න ඕනෙත් නෑ අපට. අහංගිර කෙනෙක් වෙන්නත් ඕනේ නෑ. මෙතන මොකද්ද කියලා තියෙන්නේ? මෙතන මොකද්ද කියලා තියෙන්නේ කියලා බලනකොට යෝනිස මනසිකාරය උපදින්නේ. මේකේ අපි දකින්න තියෙන්නේ මොකද්ද අපට කියලා බලන්න ගියොත් යෝනිස මනසිකාරය උපදින්නේ නෑ. හැබැයි දැක්ම තියෙන ප්‍රඥාවට ඒකත් නෑ යෝනිස මනසිකාරයත් නෑ. නේ ප්‍රශ්නේ තියෙනවා නේද අපේ භාෂාවෙන් නේ. අපිට මේ වගේ කතා කරලා සමහරවිට ඕක කතා කරගත්තොත් වටහිමක් ආවේ මොකක් හරි ආවෙ නැත්නම් සායනද දැන් සායනද මට හොඳට මතක සායනද අපි පටිච්චසමුප්පාද දේශනා ඒ සායනද පටන් ගත්තේ මුල මේකේ ජාතිපච්ච ජරා මරණ කියන සායනද ඒ ඊට ටික දවසකට කලින් ඔය මධ්‍යකරත සූත්‍රත් කරා ඊට පස්සේ අත්තන්ත පොඩ්ඩක් හිතන්නේ යාවගත්ත ඒක අපිට එහෙම කිසිම වැටහීමක් ගන්න බැරි නම් සායනද ඒ මම කියන්නේ ඒ භාෂාවේ තියෙන ප්‍රශ්න තදින් නෑ ඒ කියන්නේ අපට මම අර ඊයේ කිව්වේ භාෂාවේ තියෙන ප්‍රශ්නයත් එක්ක අපට ওই භාෂාව තුළ කියලා තියෙන දේ අපට මතක් වෙන්නේම ධර්මයේ කියලා. අනිත් අයගේ භාෂාවක් නේ. ඊළඟට ඒක ධර්මයේ කියලා මතක් වෙනවා. ඉතින් අපට අලුත් දෙයක් නේ. දැන් අපි හිතමු පංචපාද හොඳට ඉතල බලුවොත් මේ බොජ්ජංග ධර්ම පංචපාස්කන්ධ කියන ඒවා ගත්ත ගමන්ම අපට මේ නිවන් දකින්න තියෙන ධර්මයේ කියලා මතක් වෙනවා. අපට මතක් වෙන්නේ නැහැ ඒ කාලේ සමාජ මිනිස්සුන්ගේ භාෂාව කියලා. ඒ වචන කියනකොට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවා ඒ කට්ටියන්ගේ ස්වභාවය. දැන් මම ඔයාලට ගණන් කියනකොට ගණන් අනුකල්ලි දන්නවනේ. ඒක තේරෙන්නේ නැද්ද? ඇයි තේරෙන්නේ? ඒකට අදාළ අනුගත වීමක් තියෙනවනේ. ඒ කට්ටියන්ගෙත් එහෙමමයි. අලුත් වචනයක් බැමි නැහැ බුදුරණවහන්සේ ලෝකෙට.
දැන් අපට අද සමාජෙ ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉගෙන ගන්නකොට අපට මතක් වෙන්නේ මේ ධර්මය ඉගෙන ගන්නවා කියලා වචන ටිකේ තේරුම ඉගෙන ගත්තා. ඒක ඉගෙන ගන්නත් නැහැ. ඒක ඉගෙන ගන්නත් නැහැ. වචන ටිකේ තේරුමත් හරියට ඉගෙනගෙන නැහැ. ඒක වචන ටිකේ තේරුමත් ධර්මයේ කියලා අරගෙන. ඒක හරහා විග්‍රහ කරගන්න ඔක්කොම. ගොඩාක් තියෙන ප්‍රශ්නේ අතරම ප්‍රශ්නේ තියෙන්නේ මේ වචන ටිකට ධර්මයේ කියන එක. අපි මේ ලෝකයට මතක් වෙන්නේ නැහැ නේ මේ මිනිස්සුන්ට මේ ඉපදෙනකොටම භාෂාව පාවිච්චි කරනද බුදුරණවහන්සේ භාෂාවක් කියන්නේ පංචපාස්කන්ධය කියන පටිච්චසමුප්පාදේ කියලා බුදුරණවහන්සේ ලෝකයට භාෂාවක් කියනවා. අපත භාෂාවකින් මන කිව්වා. ජාතිත් එක අන්න තීර්ථකුත් ඇවිල්ලා ඒකමයි ඒ වචන ඒවමයි කතා කරන්නේ. ඒකමයි භාවිතා කරන්නේ. ඒක තමයි විමුක්තිකාමී සමාජයේ තියෙන වචන මේ දෙකෙන් විමුක්තිකාමී සමාජය. ඒක දැන් ඔය ඉන්දීම හඳුනා ගැනීම ඒවා කිසිම මේ වචන තිබ්බට සමහර ප්‍රායෝගිකව අපිට කිසිම වැඩක් නැහැ. අපට වැදගත් එකයි. හැම වචනයක්ම හැම මනුස්සයම දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ධර්මයේ තියෙන හැම වචනයක් ඒකායිකම හැම මනුස්සයම දන්නේ නැහැ. ඒ දන්නේ එක්තරා පිරිසක් විතරයි. දැන් අපි වුණත් දැන් බලන්නකො දැන් අපි හිතමු බ්‍රයිස් මහත්තයා ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් මොන හරි කාරණා හරි බණර් මහත්තයා ඒ පැත්තේ මොන හරි හරි. දැන් අපි දන්නේ නැහැ නේද? ඔයාලට වැදගත් නැද්ද? වැදගත්. ඔයාලගේ විෂයට අදාළ ඔයාලට වැදගත්. අපට අදාළ නැහැ මොකක්වත් ඕනේ නැහැ. හැබැයි ඔයාලා කතා කරන්නේ ඇත්තද බොරුද? ඇත්ත. ඒක ඔයාලා විතරයි දන්නේ. ඒක ඔයාලට ඇත්ත. අන්න ඒ වගේ තමයි විමුක්තිකාමීන්ගේ විමුක්තිකාමීන්ට ඇත්තක් තියෙනවා. ඒ විමුක්තිකාමීන්ට ඇත්ත. ඒක අනිත්තර දන්නේ නැහැ. ඒ කට්ටියන් ඉතින් එයාලගේ භාෂාවේ තියෙන ටිකුත් තියෙනවා. දැන් අපි දන්න වචන තුල ඉතින් අතීත අනාගත දකින්නවා අහනවා සාමාන්‍ය විවහාර භාෂාවේ පාලි වචනේ මේකක් තියෙනවා. අර අපිට ඒක යන්නේ නැහැ මේ විමුක්තිකාමී සමාජයක විවහාර වෙච්ච දෙයක් කියන කාරණාවෙ දෙන්නේ. දැන් බුද්ධංග කියන කාරණාව සාමාන්‍ය රජතුමා මේ රජ පාලනය කරනවා බුද්ධංග වඩාව කියන්නේ නැහැ. ඒක රජතුමාට අදාළ නැහැ. ඒක අදාළ විමුක්තිකාමියට. එයාගේ භාෂා විවහාරයේ වචන. දැන් අපි තව එක උදාහරණයක් දැන් ඔයාලා වළඳනවා කියන්නේ අපි වළඳනවා. ඔයාලා වඩිනවා කියන්නේ අපි වඩිනවා. එතකොට මේක අපේ භාෂාවට අපට අදාළ වෙච්ච දෙයක්. අන්න ඒ වගේ තමයි. ඒක නේද? අපිට ජීවිතේ ගැන අපි කතා කරද්දී අපිට මේ සමාජීය කියන එක ගන්න කොහොමද මේකක් නේද? ඒ කියන්නේ අපිට ඒක එහෙම විමුක්තියක් හොයන්න නැත්නම් අපිට ඒක වැඩක් නැහැ. අපිට කොහොම කියන gediya පිටින් තියෙනවා. ඒ කියන්නේ විමුක්තිය හොයන කෙනාට ඒ හැවීමෙන් දැන් බලන්න විද්‍යාඥයෙක් වුණත් යම් කිසි දෙයක් අලුතෙන් හොයාගත්තම ඒක නිර්වචනයක් දෙනවා මේ කාරණාව කියලා. මේකට කියන්නේ මේකයි කියලා. එතකොට අපි මේ වචනේ ඇහෙනකොට මේ ශේෂ්ඨ දන්න කෙනාට අර ක්‍රියාව මතක් වෙන්නේ නැද්ද මේකටයි මේ කිව්වේ කියලා. අනික් කෙනා ඒක දන්නවද? නැහැ. ඒ කෙනා අදාළ කෙනා දන්නවා. මේ වචනේ කියනකොට මේ කියන්නේ මේකට කියලා. අන්න ඒ වගේ තමයි මේ පංචපාස්කන්ධේ මේ පටිසමුප්පාදේ ධාතු මේ වගේ දේවල් විමුක්තිකාම චින්තනය තියෙන කෙනාට ඒ ස්වභාවය යොමු වෙච්ච කෙනාට දන්නවා මේකට කියන්නේ මේ කියන්නේ මේකයි කියලා. ඒකට බුදුරුගේ ධර්මය අවශ්‍ය නැහැ. අන්නේ වචන ටිකෙන් බුදුරණවහන්සේ ගැලපුවා යම් සීමාවක් කරලා යම් කොටු කිරීමක් කරලා හිතන්න ඕන දෙයක් දුන්නා. එච්චරයි. ඒ වචන ටිකෙන් ඒ සීමාවෙන් විතරමයි යෝනිසමනසිකාරය තුරන් උපදින්නේ. ඒකට පොඩි හරි දෙයක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන හරි තව කැලලක් එකට දැම්මොත්. අතනින් ඉපදෙන්නේ නැහැ යෝනිසමනසිකාරය. දැන් මෙතන උපාදින්න මොහොලි වල ගොඩ යන්න ඕන එක අපි වෙන ඒවා ගෙනල්ලා මේක දැම්මොත් විනාශ වෙනවා. උපාදින්න හොයන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි ඒක. අපිට උපාදින්න හොයලා ඉවර කරන්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයි. උපාදින්න කියන වචනයත් එක්ක එදිච්ච දන පුළුවන් ප්‍රමාණයක් ගන්නවා. බැරි නිසා ආයෙ වෙන එක ඒ පරියය බලන්නට ඕන. කජනීය සූත්‍රය තියෙන එක ඒ පරියය බලන්නට ඕන. දැන් අපි මගාකාරව දන්නවනේ මේ කරුණු එක එකකට කියපුවා කියන්නේ. දැන් අපිට මේ ඔක්කොම ටික ඇවිදින්නනේ. අපි ඔක්කොම ටික මේ එකට අපිට මේ ඔක්කොම හැදෙන්න යනවා. අර එක එක්කිනා කියලා අවබෝධ කරගත්ත අපිට ඔක්කොම ටික ඇවිදලා එකට හැදෙන්න යනවා. අපිට දැනගන්න අපිට තාත්වික මේ ප්‍රායෝගික අර්ථය ආවනම් අපිට දැනගන්න දැන් හැම එකක්ම කරන්නේ මේ ප්‍රායෝගික හම්බෙන්නේ නැහැ නේද? මම කියන්නේ සමහර කෙනෙකුට සංඥා වෙන්න පුළුවන්. නේද? අපිට ඔක්කොම තියෙනවා. ඔව්. අපිට සේරම තියෙනවා. සේරම තියෙනවා. ඒ කියන්නේ අපිට හරියටම ගන්න සමහර ඒවාට අර්ථය හම්බෙන්නේ නැත්නම් වචන කෙලපෙල්ල තියෙනවා. දැන් අපි හිතමු සෝතපන්න කෙනෙක් ඉන්නවා කියලා. දැන් කාලේ කෙනෙක් සෝතපන්න ඕන පරියක් කතා කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඔක්කොම ටික දන්නවනේ. දැන් ඒ කාලේ බෑ. මොකද ඒ කාලේ බැරි දන්නේ නෑනේ.
ටික දන්නේ ටිකනේ කතා කරන්න වෙන්නේ. දැන් කාලේ එහෙම වෙන්න බෑ. මොකද දැන් කාලේ අනිවාර්යයෙන් මේ පරියාය තියෙන කාරණා හැම විදිහකම දකින්න පුළුවන් වෙනවා. හොඳටම සුද්ධ වෙන්න ඉගෙනගන්න තියෙන්නේ. තියෙන කාරණා ටික එහෙනම් හැම පරියායක් තුළම මේකේ දකින කෝණයට පේන්නට ඕනේ. අපිට මූලිකම වශයෙන් සායනදා මේ මුලින් කියන්නේ පර්යාය තෝරගන්න පර්යාය අපි ඒ වැටීම කොහෙත්ම තිබෙන්නේ නැහැ. දැන් සායනදා අර දල හදහසක් හරියන්නේ ඒකෙන්ම බලන්න පුළුවන් තරම් එතෙන් යන්න ඕනේ කියලා. නෑ ඇත්තටම අපි දැන් ගොඩක් වෙලාවට දැන් මම සමහරවිට කියන්නේ එක්ක ඔය අපිට දැන් සමහරවිට අපි මෙච්චර කාලයක් මොනවද කරලා ඉවරලා අයියෝ ඔක්කොම වැඩක් නැහැනේ කියලා අපි වැඩක් නැහැනේ කියලා එන්න ඉතින් වැරදි වලට හැරියා කියන එක නෙමෙයි. ඔක්කොම වැරදි වලට හැරියා. ඒ වැරදි කට හැරියා. ඉතින් දිනුවක් වෙනවා. හැබැයි මෙතනින් එහා හරිය හම්බුනත් වැඩක් නැහැ. ඒ ඔක්කොම වැරද්දනේ අතහැරියේ. හරිය හම්බුනේ ඒ ඉතින් වැඩන්නේ. හැබැයි ආයේ මේ ජීවිතේ වැරද්දට යන්නේ නැහැ. එච්චරයි එන්නේ. හැබැයි ආයේ ඊළඟට මේ හරිය හම්බුනේ නැත්නම් ආයෙත් ඉතින් මොනේ ඉඳලාම කරන්න තියෙන වැරදි අතහැර යන එක විතරයි. අර බල්බ් එක හොයාගත්තේ කොහොමද? හැබැයි ඉතින් අර ඉස්සරහට දැන් මම ඔය මම අර ඔයාලා ගෙදර ඉද්දී අර මුකි මට හදපලක් ඇතුණා මම නිකන් සජ්ජාන කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒ කතා කරන්න අදාළ විදිහට අපිට මේ සැකසෙන්නට ඕන. ඒ පරිසරයක් සැකසෙන්නට ඕන. ඇත්තටම අදාළ පිරිසක් නැතුව මේ ඒ පරයයක් කතා කරන්න බෑ. ඒ කියන්නේ අපි දැන් නොසිතුවට අපි යම් කිසි විදිහකට වැරදි දේ ඉක්මවන්න චින්තනයක් තියෙනවා. අපි හිත කැමති නැහැ වුණාට අපි හිත කැමති හරියට මට ලබා ගන්න ඕන කියලා හිත කැමැත්තක් තියෙනවා. නමුත් අපි වැරද්දක් ලොකුවට ඉක්මවලා යනවා. හරියට හම්බ නොවුනට වැරද්දක් ඉක්මවනවා. ඒ වැරද්දට ආයන්නේ නැහැ. හැබැයි යම් කිසි දවසක ඒ චින්තනයේ ඉස්සරහට ගියොත් මට කිසිදාක හරි එකක් හම්බෙන්නේ නැහැ. ඒක අර තෝමසල්ලා එඩිසන් කියන එකට මේ පෝස්ට් එකක් ආවා දුදේ. ඒක ඊට වැඩි පොඩ වෙනස් වෙයි කියන දා. ඒක කියන්නේ I have not failed. I have just found 10,000 ways that won't work. ඒ කියන්නේ දැන් ඒක වැඩ කරපු නැති ඉන්න දිගින් හොයාගෙන හාගෙන කියනවා. ඒකම අර වෙන විදිහකට ලියලා යා. අර දැන් අර සාමනසේ දැන් එතන තියෙනවා නිසා එහෙම කරගෙන ඉන්නේ නැතුවත් බෑනේ. බෑ. දැන් එයා බල්බ් එක ගන්න කවදා බල්බ් එකක් ගන්නවද? නේ? එයා 10 වරක් කරේ වරද්දගෙන බල්බ් එක ගත්තා බල්බ් එක ගන්නවා. එතකොට අපටත් අනිවාර්යෙන් කවදාවත් කවදාවත් අපිට හරි දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙමද? වැරදි දේ ඔක්කොම අයින් වුණාට පස්සේ ඊතර වෙනවා. එච්චරයි වෙන්නේ. දැන් හරි දෙයක් නම් තියෙන්නේ ඊතර වෙන්න ඕනේ නැහැ. ඊතරීමක් අවශ්‍ය හත් තුළ ඉන්න පුළුවන්. හැබැයි තමයි බුදුරජාණන් දුන්න වචන වලින් කොහොමද සංස පිළිගන්න අර්ථයක් දීලා නැහැ. එතකොට සම්මතර හොයන එක විතරයි හම්බෙන්නේ. හොයන එක විතරයි හම්බෙන්නේ. ඒ කියන්නේ හෙවීම කියන කෘත්‍ය විතරයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලෝකයේ ඉන්න පුජ්‍යලයකට ලැබෙන එකම දේ. ඒක තමයි යෝනිසමනසිකාරය. වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අපට තියෙනවා නෑ අපි ප්‍රායෝගික කරන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ප්‍රායෝගික කරන්න ඕනේ මොනවද? හැබැයි අපි ප්‍රායෝගික කරන්නේ නිවන් දකින්න මාර්ගෙ නෙමෙයි. අර යෝනිසමනසිකාරයට ධර්මයේ හරියට තේරුම් ගැනීම සඳහා අවශ්‍ය අපට අපසරියක් ඕන. ඒකට අපි සිල් ගුණ දන් රකින්නට ඕන. ඒකට අපි සමාධියක් වඩන්නට ඕන. ඒකට අපි දන්පැන් දෙන්නට ඕන. ඒකට අපි ගර්භෝමන් දක්වන්නට ඕන. හැබැයි නිවන් දකින්න නෙමෙයි. ඒවා කොච්චර කරන් නිවන් දකින්න බෑ. ඒ කාරණා ඇතුළත් වුණාට පස්සේ අපට අර ධර්මයට ග්‍රහණය කරගන්න ඒකට යොමු වෙන්න තියෙන ගතිය සමතියි. අර ඒ ටිකයි මේකයි දෙකම එකට කරනකොට අපට යන්නේ හරි දැන් මේක තමයි දැන් මේ යෝනිසමනසිකාරය කරපො ඔන්න ඒ ටික යන දැන් මේ තියෙන මේ ධාතු ටික මේ තියෙන මේ ස්කන්ධ ටික කියලා අපට දැන් අර ගත්ත කැලිත් එක දැන් අපි මොකක් හරි කරන්නේ නේද? ඒක අපට වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ප්‍රඥාවට. අපට යෝනිසමනසිකාරය ඉපදීමට දැනගෙන අපි උපේක්ෂාවෙන් ලෝකෙ ඉන්නවා. මේ කරන ටිකෙන් අපට මේ ධර්මයට යොමු වෙන්න පුළුවන් කියන්නේ. ඊපස්සේ තියෙන සංසය අපි ශ්‍රවණය කරන එක ඒක විමසන එක තමයි කරන්න තියෙන්නේ. ඒක විමසන එකම. ඒක කිසිසේත් මෙතෙන් ගන්න බෑ. ඉතින් මෙතන වැරදෙන බවක් වෙන ධර්මයක් නම් මෙතෙන් ගන්නෑ ඒක. මේක වැරදෙන බව පෙන්වන විග්‍රහයක් නම් තියෙන්නේ. ඇයි ඒක මෙතෙන් ගන්නෑ? මෙතෙන් ගන්න බෑ.
දැන් මට ඇහෙන් රූප දකින්නකොට ඔන්න ඇහි රූප විඤ්ඤාණ එකතු වීමෙන් ස්පර්ශ ඒක අදාළ නැහැ. මගේ මේ දෙන්නේ මේ බලන්න යන්නේ. ඒක ප්‍රඥාව දැකලා ඉතර වෙනවා. ප්‍රඥාව ඒක දැකලා ඉතර වෙනවා. මුලදී අපිට ඇහෙන්නත් ඕ. ඇහෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒක විචක්ෂණයේදී ඒ පැත්තට යොමු වෙන්න ඕනේ නේද? ඇත්තටම දැන් මේ විදිහේ මං හිතන්නේ මේ විදිහේ කතා කිරිල්ලක් මේ කාලේ මෑත කාලයක ලෝකයේ සිදු වුණාද කියන එකක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මෙච්චර මේ කියන්නේ අදාගට දහමටම යොමු වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඉස්පිල්ලක්වත් වෙනස් වෙන්නේ නැතුව ඒකටම අනුගත වෙන්න ඕනේ කියන එක. ලෝකෙ මෙතනින් ඉස්මතුර එන්නද බුදුරණවහන්සේ කියන වැදගත්කම. ඒ කියන්නේ සම්පූර්ණ ඉස්මතුනේ බුදුරණවහන්සේ පොඩි හරි දෙයක් යෙදෙන්නේ නැහැ වෙන දෙයක්. බුදුරණවහන්සේ වැදගත්කමක් විතරයි ඉස්මතු වෙන්නේ. ඒකන අලුතින් වෙන දෙයක් කියන්න දෙයක්වත් නැහැ. අත්දැකීමෙන්ද වෙන මොකකින්ද අදාළ නැහැ. හිතන්න දෙයක්වත් නැහැ. අනේ බුදුරණවහන්සේ අරහන්ලු සම්මා සම්බුද්ධලු හිතන්න දෙයක්වත් නැහැ. ඒක තමයි වකිනාට ප්‍රත්‍යක්ෂය හැටි සම්බන්ධයෙන් වේදනාවක් හෝ සංඥාවක් විතරයි. මේක සාමාන්‍යයි. ඒක එහෙමම කියන්න බෑ. ඒ කෙනාගේ හැටියට. ළඟම හැප්පුණාම තදයි කියලා මට හිතෙනවනේ. අද ගතියක් නේ හම්බුනේ. පෙනෙනකොට සංඥාවක් කියලා හම්බුනේ. කෙනීමත් එක්ක. නැත්නම් අපි හිතීමත් එක්ක. විඳීමත් එක්ක විඳීම. මේ පහම හම්බෙන්න පුළුවන්. හැබැයි මේ පහ හම්බෙන්නේ ඒ අවස්ථාවේදී ඒ කෙනාගේ ස්වභාවය. අපි දැන් දන්නවනේ පහ එකට තියෙන්නේ කියලා. දැන් ওই පහ එකට තියෙන කියලා දැනගත යුත්තේ කවුද? ප්‍රඥාව. අපිනේ දන්නේ. අපි දන්නේ මේ පහ එකට තියෙනවා කියලා. දැනගත යුත්තේ ප්‍රඥාව. අපි දන්නවා පහ එකට තියෙනවා කියලා. ප්‍රඥාවක් දන්න එකට තියෙනවා කියන එක නෙමෙයි. මේක මේ ඊතර වෙන ක්‍රමයක් එක්කයි ප්‍රඥාව දන්නේ ඒ කාරණා. මේ හැම එකම මෙහෙමයි. අර මේ දැන් අපිට අපට ධාතු වශයෙන් තේරෙනවා නම් ඒ ධාතු කියන කාරණාවට එතනින් එහා වෙන කිසි දෙයක් අදාළ නැහැ. හැබැයි ධාතු කියන කාරණාව ප්‍රායෝගිකත්වයේ කියන එක සිදුවෙන ක්‍රම තියෙනවා. ලෝකයේදී එක. දැන් අපට මේ ඉන්නෙම ලෝකේ. මේ දැන් අපි හිතුවට වැඩක් තියනවද මේ දැන් මේ හටගත්තේ තද හම්බුනේ මේ උපාදානෙ. දැන් ඊතර වෙනවද? දැන් අපි ප්‍රායෝගිකව හදගතිය හැම උපාදානෙන් ඊතර වෙන්නේ නැහැ. අපිට හරියට වැටෙන පටිසම්පාදක කල්පනා කරලා ඇත්ත මේක හම්බෙන්නේ උපාදානෙ. උපාදානෙන් තියෙන ඇත්තක් හම්බෙනවා. උපාදානෙන් මේ පටවේ තියෙන එක ඇත්ත හම්බෙනවා. එතකොට ඒක ඇත්තක්නේ. ඒක විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද තියෙන්නේ? අපට තියෙන විද්‍යාවෙන්නේ. අපට විද්‍යාවෙන්න මේ තියෙන්නේ. ඇත්ත නම් විද්‍යාව නැද්ද? ඇත්ත නම් විද්‍යාව. ඉතින් විද්‍යාවෙන්ම තියෙනවනේ. අවිද්‍යාවෙන් තියෙන විදියක් නැහැ. අවිද්‍යාවෙන් ඊතර වෙන්න ඕන. නමුත් අපට පේනවා අද ගතියක් තියෙන උපාදානෙන් හටගත්තා. අපි හිතනවා නෑ ඔක ඊතර වෙනවනේ. ඔක නැති වෙනවනේ. දැන් සමහර අපිට එතනදී දැන් අපි අර දැන් පහුගිය දවස්වල ආශ්‍රව ගැන පොඩි අදහසක් ගත්තා. දැන් ඒක දැන් මෙතන ඇත්තටම තියෙන්නේ එහෙම එකක් තියනවා කියන හැඟීමනේ සාරා. දැන් ඒක සමහර එතකොට ඒ කියන්නේ උපාදාන ස්වභාවය නිසා. ඒ උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ තණ්හා. ඒ විදිහට තමයි මේ සංසිත කියන්නේ. ඔව් දැන් ඒතකොට හැම එකම හම්බෙලා තියෙන මානසිකාරයක් කරන්න ගන්න. එහෙමයි සර්. මානසිකාරයක්. හැම එකම හම්බෙලා තියෙන මානසිකාරයක් කරන්න ගන්න. අන්තිමට ගිහලා අවිද්‍යාවෙන් ඔව් අවිද්‍යාවෙන් අතර වෙනවා හරියට මානසිකාරය කරනකොට අවිද්‍යාවමත් යන්න පුළුවන් නේ. එතනින් යන්න පුළුවන් හැබැයි අවිද්‍යාව තමයි හම්බෙන්නේ. එහෙමයි. අවිද්‍යාව හම්බ වෙනවා කියන්නේ ඊළඟට ඊතර වෙනවා. යමක් හම්බෙන්නේ නැහැ. ඒ ඊතර වෙන්නේ හැබැයි මම කරන එකක් නෙමෙයි අර මානසිකාරයේ තුලින්ම ඒක යෝනිසෝ වෙච්ච නිසා. ඊතර වුණා. දැන් හොඳට හිතලා බලන්නකෝ. දැන් ඔන්න අපි හිතමු මමත් මගපල් ලැබලා මෑත් මගපල් ලැබලා කට්ටිය මගපල් ලැබලා. දැන් අපිට දැන් අපි කෝණයෙන් අපිට යන්නේ නැද්ද? අපි මගපල් ලැබලා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙමයි, තරංග මෙහෙමයි, බණ්ඩාර මහත්තයා මෙහෙමයි. එහෙම නැද්ද? අපේ කෝණයෙන් හිතලා බලන්න හොඳටම කෙනෙක් මගපල් ලැබලා නම් අපිට කියන මගපල් ලැබලා කියන කාරණාව යන්නේ නැද්ද? ඉතින් මගපල් ලැබලා තියෙන එක්කෙනෙක් නේ. එක්කෙනෙක් මගපල් ලැබලා.
එතකොට ඒක නා ඉන්න කෙනෙක් මඟපල් ලබලා ඉන්නවා. ඉතින් කොයිතර වීම? දැන් අපිට ඇත්තටම නැද්ද දැන් එයා දැන් ආත්මහතකදී රහත් වෙලා කියලා එයා ඊළඟ ජීවිතේ නැති වෙනවා කියලා. දැන් ඉන්න කෙනෙක් පෙනවලානේ කියන්නේ මෙන්න මෙයා රහත්. පෙන්ලානේ කියන්නේ. ඉතින් එයා නැති වෙන්නේ නැද්ද? පෙන්ලා කියව නැති වෙනවා. දැන් අපට හැමිරුම් තියනවාද මේ කෙනෙකුගේ ටයිටල් කියන්නේ අපි ටයිටල් එකක් දාගන්න කතාවද නැතුණාට කෙනෙක් පෙන්නලා එයාගේ ටයිටල් එකක් කියන කාරණා. එයාගේ ස්වභාවය. එයාගේ දැන් ලෝකේ ගුණවත් බවදී ගුණවත් බව කතා කරන්න පුළුවන්. අතන විහිම කතා කරලා නැහැ. ඒකවල තමන්ගේ කාරණාව ඉස්මතු වෙලා තිබුණා නම් දර්ශනයක් එක්ක අනිත් කෙනාගේ කියන කාරණාව යෙදෙන්නේ නැහැ. අන්න ඒකයි සරණ යාම සහ ශ්‍රද්ධාව තුනයි තියෙන්නේ. බුදුරන් වහන්සේ ධර්මයි සංගරත්නය කිසි වෙලාවක සාරිපුත්‍ර දාන සරණ කීම සාරිපුත්‍ර සාන්නාද ගැන පැහැදීම අවිච්ඡප්පසාදයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙම එකක් නෙමෙයි. මුගලන් ස්වාමීන් වහන්සේ කියන අවිච්ඡප්පසාදයක් එහෙම එකක් නෑ. සංඝයා කියනොත් සුපටිපන්න ඔජුපටි මෙතන ඉස්මතු වෙලා තව කෙනෙක්. සුපටිපන්න ඔජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්මතු වෙලා තියෙන්නේ දහමත් එක්ක. ඒතකොට දහම හැබැයි ඇහුණනේ. එයාට හැබැයි බුදුරජාණන් වහන්සේ කියන විශේෂ කෙනෙක් ඉන්නවා. හැබැයි කෙනෙක් හැටියට නෙමෙයි. ඒකයි අසාමාන්‍යයි ඒ කාරණා. නමුත් අපට තුනුරුවන් කියනකොට අපට කවදාවත් බලන්න තුනුරුවන් කියන්නේ බුදුරන් වහන්සේ තේරම කෙනෙක් මතක් වෙන එකේ සංඝයා කියනකොට අපට මතක් වෙනඳ සාරිපුත්‍ර මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදී මේ උත්තමයන් වහන්සේ. සුපටිපන්න උපටිපන්න බවල මතක් කියන සාරිපුත්‍ර මොග්ගල්ලාන කියලා මතක් කියන්නේ. හොඳට හිතලා බලන්න සාරිපුත්‍ර මොග්ගල්ලාන මහා කාශ්‍යප කියලා මතක් කරන සංඝ කියනකොට සුපටිපන්න උපටිපන්න කියලා මතක් කරනවා. සාරිපුත්‍ර මොග්ගල්ලාන කියලා මතක් කියන්නේ සංඝ කියනකොට. හැබැයි බුදුරන් වහන්සේ සංඝ කියන්නේ සුපටිපන්න උපටිපන්න කියන එකත් එක්ක. ඒක බලන්න වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ලෝකේ වලත් දැන් අපි ළඟට අමියාගේ මේ ගුණය තිබුණා. දැන් අයිලකට කතා කරන්න වෙන්නේ ඒකනේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සුප්පටිපන්න තිබුණා, උජුපටිපන්න තිබුණා. උපදේශපර ඊළඟට කෝලිත මේ නැත්තම් මොග්ගලන් ස්වාමීන් වහන්සේ සුප්පටිපන්න තිබුණා. දැන් අපිට බුදුරණවහන්සේ ලෝකෙ වලට අපට ඕන නැද දාගන්න. ඇයි බුදුරණවහන්සේ ලෝකෙ වලට දාගන්නේ? මේ සංඝයා කියන කාරණාව ඉස්මතු කරගන්න බුදුරණවහන්සේ ලෝකෙ වලට දාගත්තා. හැබැයි අපේ ලෝකයේ පැත්තෙන් කතා කරන්න එකක් තියෙනවා. ලෝකයේ පැත්තේ ඒක ලෝකයේ තුල ඉන්න කෙනෙක් ගැන කතා කරන්නේ. අතන කතා කරන්නේ අවිච්ඡප්පසාදේ තරණ ප්‍රතිපදාව එක්ක. අපිට මේ දෙක මේක වචන ටිකක්. ඒක වචන ටිකක් නෙමෙයි සංඝ. එතනත් එහෙමයි අතනත් එහෙමයි. ඉතින් අපි දෙකම සමාන කරගත්තා. අතන තියෙන ප්‍රතිපදාව, ඊතරණ ප්‍රතිපදාවත් එක්ක අවිච්ඡප්පසාදේ අතන ඉන්න කෙනෙක්ගේ. එතකොට එන බුද්ධය අවිච්ඡප්පසාදේ කියන එක ධම්මයේ අවිච්ඡප්පසාදේ සංඝයේ අවිච්ඡප්පසාදේ කියන මේ කාරණාවටම කොහොමනම් දෙයක් කොහොමද යන්නේ? සමාජයේ සද්ධර්ම ප්‍රතිරූප කියන්නේ මේකච්චි වැරදි ධර්මයේ කියන එක නෙමෙයි. සද්ධර්ම ප්‍රතිරූප කියන්නේ ඔන්න වැරදි ධර්මය. ඒකට වැරදි කියලා කියනවා. ඒකට කියන්නේ අධර්මයේ කියලා. වැරදි නම් අධර්මයේ කියනවා. සද්ධර්ම ප්‍රතිරූප කියන්නේ ධර්මයේ වගේ තියෙන එකට. ඒක අධර්මයක් නෙමෙයි. ධර්මයේ වගේ. එතකොට දැන් මේ ඔක්කොම අපට හොඳට ලස්සනට ගැලපෙනවා. ඇත්තනේ. ඒක අධර්මයක් නෙමෙයි. ධර්මයේ වගේ. ඉතින් සමාජය අපි ප්‍රතික්ෂේප කරන්නේ හැමෝම අධර්මයනේ. වැරදි. ඒ කියන්නේ අපට හැම වෙලෙම තේරෙනවා මේක වැරදි. මේක වැරදි. අපි සද්ධර්ම ප්‍රතිරූපය කියලා මනින්නේ කොහොමද? සද්ධර්මයේ ඕනේනේ. ඒක දන්නේ නැත්නම් අරක ප්‍රතිරූපයක් වෙන්නේ කොහොමද? මනින්නේ කොහොමද? දැන් අපි කියනවා මේ අර එක එකයි කියලා ආය හත්ධර්ම ප්‍රතිරූප. ඒවා හත්ධර්ම. මොකට සාපේක්ෂද කියන්නේ හත්ධර්ම ප්‍රතිරූපක කියලා? අපි මේ අධර්මයේ කියන එකට අපි දාගත්ත වචනේ සද්ධර්ම ප්‍රතිරූපක කියනවා. සද්ධර්ම ප්‍රතිරූප කියන සද්ධර්මයේ හම්බෙන්න ඕනේ. සද්ධර්මයේ හම්බුනා නම් සෝතපන්න වෙන්න ඕනේ. ඒක සද්ධර්ම ප්‍රතිරූපක සද්ධර්ම වෙනස් කරගන්නේ කොහොමද? අනිවාර්ය ධාතු වලට දැන් ධාතු හයක් කතා කරනවා. ඒකට දැන් පාටිලා පොතේජෝ අය රෝගීසෝ හයත් එක්කනේ කතා කරන්නේ.
උදාහරණ අපේ විඥාන ධාතුව කියන්නේ ඒකට විඥාන ධාතුව කියන එක නේ. දැන් අරූපයත් එක්ක කතා කරන්නේ නැත්නම් දැන් අපි සාමාන්‍ය විඥාන කියන එකත් එක්ක නැත්නම් දැන් ආකාශයේ විඥාන කියන්නේ අරූපයත් එක්ක ප්‍රකට වීමක් එක්ක. එතන ප්‍රතිපදාවෙක යනකොට ඒ කතා කරන්න ඕනේ කන්නේ මෙතන කතා කරන ස්වභාවයක. ධාතු 6. ආකාශ විඥාන කියන කාරණා. අතන ආකාශානංචායතනෙ කියන එක සමාපත්තිය අනන්තයි කියලා හම්බෙන්නේ. එතන අරූපය කියන්නේ ආකාශය කියන එක නෙමෙයි. අරූපය කියන්නේ විඥානය කියන එක නෙමෙයි. අරූපය කියන්නේ විඥානය අනන්තයි කියන එක. ආකාශ අරූපය කියන්නේ ආකාශය අනන්තයි කියන එක. ආකාශයට හෝ විඥානික අරූපය කියන්නේ නැහැ. එතකොට ඒ ස්වභාවය කියන එක තමයි අපි මම කියන මොකද රූප පරියාපතේ රූපයත් එක්ක කතා කරන්නේ. ඒකෝට ගන්නත් එතන මේ අපි රූපේ කියන අර්ථයෙන් නෙමෙයි ධාතු කියලා එතන එහෙම තියෙන ඒකට ගන්න. නෑ ඒ පැත්ත බලන්න හොඳ නැහැ. එහෙම සර්. එතකොට අපි ආයේ රූපේ කියන කාරණාව පිළිපු කරගන්න යනවනේ. එහෙම දැන්. ධාතු කියන කාරණා. දැන් අපි ආයෙත් අපි යන්න යනවනේ මේ ප්‍රායෝගිකත්වයට. ආයෙත් ප්‍රායෝගිකත්වයට යන්නේ. ප්‍රායෝගිකත්වයට යන්න කලින් අපි මේකේ තියෙන කාරණා විතරක් යමු වෙන්න දෙනවා. දැන් අපි ආකාසානංචායතනය කියන්නේ විඥානය ගැන විඥානංචායතන. විඥානංචායතනය කියන්නේ විඥානය කියන්නේ දැන ගැනීම. දැන ගැනීම කියන මේ ස්වභාවය අනන්තයි කියන එක. ඒ කියන්නේ ඒකට කොටු කරන්න බෑ. දැන් අපට නම් ගත්තොත් අපිට දැන් තේරෙන්නේ නැදා දැන ගැනීම, හඳුනා ගැනීම. තව එකක්. අපිට මේ අනන්ත බවක් නෙමෙයි තවත් දේවල් හම්බ වෙනවා. අනන්තයි කියලා කියන්නේ වෙන කිසි දෙයක් නැහැ. අනන්තයි කියලා කියන්නේ වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. අරක කොනක් වෙන්නේ නැහැ. සීමාවක් නැහැ. දැන ගැනීම කියන එක. දැන ගැනීම විතරක් හම්බ වෙනවා. ඒකේ සීමාවක් නැහැ. ඒක අනන්තයි. ඒක ස්වභාවය. එතකොට ඒක විඥාන ධාතුව කියන එක නෙමෙයි. විඥානීය අනන්තයි කියන්නේ. දැන ගැනීම අනන්තයි කියන්නේ. පොතන්නේ එතන විඥාන කියන ගතිය තමයි ධාතිබංග සූත්‍රය. විඥාන ස්වභාවය. එතකොට විඥානංචායතනයේ යමු වෙන්නේ ඒකත් එක්ක තමයි. හැබැයි විඥාන අනන්ත බව හම්බ වෙන්නට ඕන. විඥාන තේරුම් ගැනීම කියන කාරණාව එක නෙමෙයි. අනේක තමයි. දැන් එතනදී ඒකට විඥානයේ වරද නෙමෙයි නේද? වරද නෙමෙයි. අනේ නමුත් අතනදී පඨවි ආපෝ තේජෝ වායු ආකාශ කියන තැනදී එයා ඉක්මවන්නේ ඒකත් එක්ක. එතන බුදුරණවහන්සේ පෙන්නපු කරුණු ඔක්කොගෙම තියෙන්නේ ප්‍රතිපදාව. නමුත් විඥානයේදී අර විදිහට කියන්නේ නැහැ. අනික තමයි. ආකාශයක් කියනවා. ඔව් ආකාශයක් කියනවා. මොකද මේ ඔක්කොම ස්වභාවයවල එක්කනේ. එහෙමයි. එතකොට එතන එතරීම කියනවා. විඥානීය කියන කාරණාවට ලොකු විග්‍රහයක් තියෙනවා. ඒ ඔක්කොගෙම පෙන්නනවා. සමහරවිට අතනින් එයා ඉවත් වෙන එකේනා විඥානයේ පැත්තට නෙවෙයි ඒකට දැන ගැනීමත් එක්ක. ඒකට ඒ හරහා ඊළඟ ඒ ටිකේ යන්නේ එයානේ. ඔව්. දැන් එයාට ඒ වෙනකොට විඥානය කියන කාරණාව දැන් එතනදී විඥානයේ ස්වභාවය ප්‍රකට වීමනේ කතා කරන්නේ. විඥානයත් එක්ක. එතකොට ඒකේදී කතා කරනවා පිළිතුරු උපේක්ෂාවක් පිළිබඳ. ඒක දැනගන්නවා කියන කතා කරන්නේ. අන්න දැන් ප්‍රඥාවෙන් දැනගෙන කතා කරන්නේ විඥානේ. ඒ උපේක්ෂාව දැනගන්නේ විඥානේ. අන්න දැන් දැනගැනීමේ අර්ථය හම්බෙලා. ඇයි අර මුලින් කියපු නිසා. මුලින් එයාට ධාතු ස්වභාවයත් එක්ක මේ ප්‍රඥා උදා වුණානේ. ඒතකොට විඥානේ දැනගන්නවා මොකද්ද සබ දුක දුක්ඛම සුඛ. අන්න එයාට විඥානේ ස්වභාවය හම්බුණා. එතකොට ඒ ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාවත් එක්ක. හැබැයි විඥානීය කියන කාරණාව ලෝකෝත්තර ප්‍රතිපදාවෙන් තොරව දැනගැනීමේ ස්වභාවයක තියෙන පුරුල් භාවය. හැබැයි දැනගැනීම කියන එක මොකද්ද කියන එක මම ඔයාලට දැන් උපේක්ෂාවක් පිළිබඳව උපේක්ෂාවක්නේ හතරවෙනි ධ්‍යානෙ තියෙන්නේ. ආකාසාරංච යනකම් උපේක්ෂාව කියන්නේ. හැබැයි උපේක්ෂාව විදිනවා කියන එක දන්නේ නැහැ නේද? උපේක්ෂාව විදිනවා කියලා දන්නවනම් විදීමනේ යාට අහුවුනේ. දැන් මෙයාට අහුවුනේ උපේක්ෂාව පිළිබඳව. විදිනවා කිය උපේක්ෂා වේදනාව කියන එකනේ උපේක්ෂාවක් හම්බුනේ. දැන් මම මේකට උදාහරණයක් මෙහෙම. නමුත් මම විත කන්න කැමතියි. ඔන්න විත හරි ෂෝක්. ඊළඟට ගානේ වදිනවා. හරි ෂෝක්. දැන් මම එකින් එකට හරි ෂෝක් කිය ඒක වනදෙනවා. විදිනවා මම මේ හැම එක. මට විත එපා. අයියෝ දැන් එපා. මට මේ කැම කන්න ඕන රසයි. විදින්නේ නැද්ද මම? දැන් මට අරක එපා. ඒත් විදීම හැබැයි මේක එපා නැද්ද? ඒක එපා. අරක විදිනවනේ. මේක එපා වුණේ ඒ විදීමනේ අපි එපා කියන්නේ. අපට හැබැයි අපිට අපි ප්‍රත්‍යක්ෂයෙන් විදීම එපා කිව්වට අපි සැබෑවට මොකද විදීම අයින් කරලා නැහැ. අර කාරණාවට සාපේක්ෂවයි අපි විදීම එපා කියලා කියන්නේ. අන්‍යෝගි තමයි අදුක්ඛම සුඛ විද විදා යනවා. හැබැයි හතරවෙනි ධ්‍යානෙ නෑ. ඒකට වඩා අර උපේක්ෂාව ශ්‍රේෂ්ඨයි.
ඒකට අරූපේක්ෂා ශේෂය කියලා නේව සංඥා නා සංඥා ඇතරම ඒත් විදිනවා. ඒත් විදිනවා. හැබැයි අර ආකාසමන්තය කියන කාරණාව විදපු කාරණාවට වඩා අරක වෙනස්. විදීම ඉක්මුනේ නේ. අනසේ දැන් ධාතු හයේදී දැන් අපිට ගන්න ආකාශය කියන එක ප්‍රකට කතා කරන්න බැහැ නේද මම කියන්නේ ප්‍රායෝගික මේ ප්‍රකටනේ නිසා කියන්නේ රූපී බවත් ඉක්මීමත් එක්ක ගන්න ආකාශය කියන එක ප්‍රකට වෙන නිසා ධාතුවක් විදියට හරිය අපිට එහෙම නෙවෙයි සාර. දැන් ගති දැන් රූපී බව කියනකොට අපි ගතිත් එක්කම බලන්න හැදෙන්නේ. රූපී බව කියනකොට අහපුව අපි යන්නට ඕනේ රූපී භවය නැත්නම් මේ ධාතු භව විග්‍රහ කරන එකද කෙස්ලොම් නිදස් කියන එක යන්නේ නැතුව. අර කරුණු මුකුත් නැතුව ගති ස්වභාවය. ওই ගති ස්වභාවය නැතුව ගති ස්වභාවයෙන් තොරව හැම වෙලාවෙම එතනක් තියෙන අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කලිගතං උපාදින්න මේ ආකාසං ආකාශගතං. එතන පෙන්නන්නේ ඒකමනේ. එහෙමයි. එතකොට ඒ ආකාශය කියන කාරණාව හම්බෙන්නේ. අපට හැම වෙලේම මතක් වෙන්නේ අරකට එක්කනේ කෙස්ලොම් නේද සම්මස්නහර කියන අපිට බවක් එක්කනේ. ඒක නැති ස්වභාවය එක්කනේ. ඒක පෙන්නන්නේ ගතියටනේ.